ගත්ත කෙනෙක් දේශනා කරොත් සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් ඒ ආර්යයන් වහන්සේ නම ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඒ සත්‍ය හෙලි කරනවා නම් ඔබගේ මාන්නය ඒ තණ්හා මාන දිට්ඨි අයින් කරගන්න මාන්නේ පැත්තකින් තියන්න. තියලා ඒ ධර්ම ශ්‍රවණය කරන්න. ඔබ සියලු දුකින් මිදෙනවා. ඒක ඒකාන්තයි. ඒ සිද්ධ වෙනවාමයි. ඒ ගැඹුරු ධර්මයේ කවුරුවත් ලේසියෙන් දේශනා කරන්නේ නැහැ. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න ලේසි නෑ. බොහෝ අය පොත්වලින් හෙව්වට පොත්වලින් හම්බ වෙන්නේ නෑ. පොත්වල විභාග පාස් කරන්න පුළුවන් මේ විභාගයක් හදාගෙන ඒක කරාට වැඩක් වෙන්නේ නෑ. බුදුන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහිත්වා කියලා බුදුන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සරණ මේ සත්‍ය දකින කෙනාට දුකෙන් මිදෙන්න ඒ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය ඒ දුකෙන් මිදෙන්න නිවන් දැකීම සඳහා මට දෙන්න ස්වාමීනි මේ කසාවත සිව්පසේ අවශ්‍යයි ස්වාමීනි ඔය කතාව කියන්නේ. ඇයි එයාට රැකියාවක් කරන්න හිතේද? එයාට මහන්සි වෙන්න එයාට ඒවට වැඩිය එයාට ගින්න තියෙන්නේ. එයාගේ සිතුවිලි දකිලා මිදෙන්න. අනේ සිතුවිලි දැකලා මිදෙන්න එයාට විවේකයේ ඕනේ. අනේ එයාට සිව්පසේ ඕනේ. අයියා අරමුණු දැක මිදෙන ආර්යයන් වහන්සේ නමක්. ආර්යයන් කියන්නේ මේ නිකන් මේ එහෙම ඔබ හිතන්න එපා මේ රූපයක් පෙරනකොට මේ රූපය ආර්ය කියලා. එහෙම නෙමෙයි. ආර්යයන් කියන්නේ හිමින් එවෙදන් ගියාට ආර්යයන් වෙන්නේ නැහැ. මේවා අපි ගොඩක් කතා කරන්න ගියොත් ඔබ වැරදියට ඒවා විග්‍රහ කරනවා. ඉතින් ඔබත් අසරණයි. ඔබේ භූමිය අසරණයි. අපි ඒක දකිනවා. බොහෝ අයට මේ අවබෝධය නැති නිසා අසරණයි. ඉතින් අපි දකිනවා මේ බලන්න Facebook මාධ්‍ය ජාලේ. සර් අතේ ඇඟිලි ගානටයි ධර්මය අවබෝධ වෙච්ච අය. සමහරට දෙන්නයි සමහරට තුන් දෙන්න අපිට තේරෙනවා දාන දේවල් වලින්. මිත්‍යා දෘෂ්ටි ඉන්නේ. අන්තක ඉන්නේ. අන්ත නැති ධර්මයක් දේශනා කරන්න බෑ. අන්ත නැති ධර්මයක් උන්ට බෑ ඉදිරිපත් කරන්න. උන් රූප දාලා පෙන්නන්නේ දෘෂ්ටියමයි. මිත්‍යා දෘෂ්ටිය තුල මොනවා කරන්නද? උන් උත්සාහ කරනවා. හොඳයි. ඔබ උත්සාහ කරන්න. ඔබේ උත්සාහය අපි අගය කරනවා. ඔබමයි ඇත්තටම අසරණ. ඇතර ඔබට සත්‍ය අවශ්‍යයි. ඒ නිසාමයි අපි ආත්ම දෘෂ්ටිය අත්හැරලා කෙනෙක් වැඩක් නැහැ අත්තානු දිට්ඨින් ඌහච රූප වැඩක් නැහැ. නාම රූප මුකුත් වැඩක් නැහැ. ධර්මයේම ඉදිරිපත් කරේ. ඔබ ධර්මයේම ගන්න. මේ ධර්මයේ ගන්න. මේ ධර්මයේ ඔබ භාවිතා කරන්න. මේක ෆ්‍රීකවන්ස් එකක්. මේක ටියුන් එකක්. මේක පුජ්‍යලෙක් එකක් නෙමෙයි. මේක සබදාමක්. මේ ධර්මතාවයක්. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ මගපල ලාභීන් අතීතාක් පමණයි මේ ශාසනය පවතින්නේ කියලා. මගපල ලාභීන්ට කතා කරන්න මේ ධර්ම දේශනා කරන්න හැකියාව තියෙනවා. ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණු අයෙකුට පුළුවන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මේ ධර්ම දේශනා කරන්න. ඉතින් එවැනි අයෙක් ධර්ම දේශනා කරනකොට අතර තව කෙනෙකුට ඒක අසු වෙනවා. ෆ්‍රීකවන්ස් වෙනවා, ටියුන් වෙනවා. තමන්ගේ විඤ්ඤාණ ධාතුව නිෂ්ප්‍රභා වෙන්න එක හේතු වෙනවා. තමන්ගේ විඤ්ඤාණ ධාතුවත් එතනින් එයාට පුළුවන් ඒකෙන් අනිදස්සන ස්වභාවයට යන්න. පුළුවන් ඒක පතිත නොවන සත්‍ය දකින්න. අන්නේ කෙනාට පුළුවන්. මේ සංයෝජන ධර්ම බිඳගන්න. ඒකයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ මේක ආත්ම දෘෂ්ටියේ තියෙන තාක්ක දෘෂ්ටිය තුළ පරාමර්ශණේ තියෙනවා. පරාමට්ට කියන්නේ බාහිර තියෙන දේ පරාමර්ශණය කියන්නේ සිතින් අල්ලගත්ත දේ. ඉතින් පරාමර්ශණේ කොහොමද තියෙනවා? මම සිල්වතා, මම හොඳයි, මම හොඳ කෙනෙක්, එයා හොඳ නැහැ. මම මේවා කළා තියෙනවා. මේ ඔක්කොම අන්තයක් තියෙන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටික භූමිය. මේ කර්මඵලය ගැන අපි කතා කරා. කර්මඵලය ගැන මිත්‍යා දෘෂ්ටික භූමිය අපි කතා කරා. අපි මෙහෙම ගොඩක් දේවල් කිව්වා. අපි කිව්වා මෙහෙම මේ විඥාණයට අපි මේ වර්ණයක් දාලා අපි කිව්වා මේ විඥානයේ මනුස්ස විඥානයේ මේ විඥානයේ ඊට පස්සේ වෙනස් වෙනවා. මේ පින් දහම් කරනකොට මේ කරන කුසල අකුසල යනවා මේ වෙනස් වෙනවා. හැබැයි මේ පින් කියන්නේ මොනවද? සිතේ පිරිසිදු වෙන එක. පින් කියන්නේ මේ සිත පිරිසිදු වෙනවා කියන්නේ මේ සිත ඇතුලේ තියෙන රාග දේශ මොහ ගින්න නිවෙන එක. ඒ ගින්නෙන් තමයි මේ පින් කියන්නේ. පින් කියන්නේ මේ බාහිර තියෙන එකක් නෙමෙයි. පින් කියන්නේ සිතේ පිරිසුදුකම. පින් කියන්නේ ඔබ හිතනවාද account එකේ සල්ලි දානවා වගේ මේ කරන දේවල් ඔක්කොම දාලා කොහේ හරි එකතු වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. පින් කියන්නේ. එහෙම එකක් නෙමෙයි මේ පින් සිද්ධ වෙන්නේ. පින් සිද්ධ වෙනකන් මේ සිතේ තියෙන ඔබ පුංචි දෙයක් දුන්නද ලොකු දෙයක් දුන්නද කියන එකක් නෙමෙයි. රාග ගින්න නිවෙනවා නම්, ද්වේෂ ගින්න නිවෙනවා නම්, ලෝභ දේශ මොහ ගින්න නිවෙනවා නම් ඒ සුකුම සංඥාව වෙනවා. ඒ සුකුම සත්‍ය සංඥාවයි මෙතන වැදගත් වෙන්නේ. ඒ සංඥාව නිසායි ඔබ සුගතියට එන්න හේතු වෙන්නේ. ඒ සුගතියක් කියන්න බෑ. කර්මඵලය තුළ සුගතියක් නැහැ. කර්මඵලය තුළ මිත්‍යා දෘෂ්ටික භූමියේ සුගතියක් නැහැ. නමුත් එතන දුක් විඳින එක පොඩ්ඩක් අඩු වැඩි වෙනවා විතරයි. ඒකෙන් පළක් නැහැ. නැවතත් ඒ මඩවලේමයි. මඩවලේ කොච්චර රෙදි හේදුවත් මඩේමනේ ඉන්නේ. ඒ නිසා මේ කර්මඵලයේ මිත්‍යා දෘෂ්ටික භූමියේ කොච්චර රෙදි හේදුවත් මඩවලේ වගේ. ඒ දුකම උරුම වෙන්නේ.
ඔබ හිතනවා නම් මරණින් මත්තේ ආනෑ මම හොඳ තැන ඒ ඔක්කොම බොළඳ කතා. ඒ වශයෙන් දෘෂ්ටිගත ඇත්තටම අපිට අසරණකමයි පේන්නේ. ඉතින් සම්මා දිට්ඨියට එන්න. උතර ඔය මේ පෘථග්ජන භූමිය ඕවා කියවන්න එපා. ඒවා කියවම වෙන්නේ තවත් මේ අසරණ මිනිස්සයා තවත් නොමග යනවා. කවුරුවත් ආර්ය භූමිය හඳුනන්නේ නැති වෙනවා. මහා අතර මේ පරම සත්‍ය අවබෝධ වෙන්නේ නැති වෙනවා. එහෙම වුණොත් ඔබ කරන්නේ දෘෂ්ටියේ සිර කරනවා අනිත්‍යය. ඔබ තමයි මහා පාප කර්මකයා වෙන්නේ. ඔබ අනිත්‍යව දෘෂ්ටියේලා කියනවා මේ දිව්‍ය ලෝකයන් කියලා. මේ නිවන් මඟ මේ සුගති පරායන වෙන හැටි ඔවුන් දන්නේ නැහැ. මේ ධර්මය අවබෝධයෙන් තා කිසි කෙනෙකුට ඒක කියන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ දිව්‍ය ලෝකයන් කියලා. ඉතින් ඕක හැමාගමකම කියනවා. ඔකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒකයි මේ ධර්මයේ බුදු කෙනෙක් ලෝකෙට මේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන මේ කතාවක් කියන්නේ ඒකයි. ඒකයි මේකේ තියෙන විශේෂය ඔබට දැනෙන්නේ. ඔබ හිතන හැම ආගම තියෙනවා මේ දිව්‍ය ලෝක යන එක බුදුහාමුදුරු කිව්වා. ඒක ඔබ උතන්ට ගැට ගහගත්තේ ඇත්තටම ඔබගේ අසරණකමට ධර්මයේ දකින්න බැරි කමට. නමුත් දැන් ධර්මය ඇහෙනවා. එහෙමනම් ඔබ එතනට තවත් ගැට ගහන්නේ කුමටද? කුමටද ඒ බොළඳත්වයේ කුමටද අපිට? ඉතින් අපි මේ නිරයක් පෙන්ලා දිවි ලෝක යන කතාවක් කිය මොකද්ද ඕක හැම ආගමකම කියනවා නම් ඕකට බෞද්ධෙක් වෙන්න ඕනිත් නැහැනේ. ඕක ඉතින් ඕන ආගමකට ගිහින් කරත හැකිනේ. ඉතින් එහෙම හිතන්නකෝ ඔබ. ඒක හරි බොළඳයිනේ. එතන නෙමේ බුද්ධ ධර්මයේ තියෙන්නේ. සැබෑ බුද්ධ ධර්මයට එන්න ඔබ. සැබෑ බුද්ධ ධර්මයේ තුලින් ඔබ ඒ මිදෙන්න මේ මනුසාත්මික ස්වභාවය මේ සංඥාව මේ විදිහට මේ විඥාන ධාතුවේ ලොකු කතාවක් තියෙනවා. අපි කොච්චර කිව්වත් ඒක ඉවර කරන්න බෑ. ඒ කර්ම විශේෂතාවම දීර්ඝයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැත්තේ ඒ නිසාමයි. ඒ නිසාමයි ඒක ගැන කතා කරමින් පළක් නැත්තේ. මොකද නිවන් මාර්ගට අවශ්‍ය ටික මේ හේතුඵල ධහමට ඒ පැත්තට ගන්න පුළුවන්. කර්මඵලය ඒ නිසා පැහැදිලි කිරීමෙන් පළක් නැහැ. නමුත් ඔබ හිතන ඔය කර්මඵලය ගැන ඔයිට වැඩි ගැඹුරු න්‍යායක් අපිට කියන්න පුළුවන්. ඒක ගැඹුරින් ගැඹුරට යනවා. ඔබට ඒකට කොයි විදිහට දරාගනීද කියන්න බෑ. අපි සමාජයට ගැටෙනින් දේව කිව්වේ නෑ. නමුත් ඔබට පොඩි දෙයක් පෙන්වන්න. පුංචි දෙයක් පෙන්වන්න. ඔබ හිතන්න. ඔබ දැන් අපි කිව්වානේ මේ දැන් මේ පින කිව්වා අපි සිත මෙහෙම රාගදේශම තුනී වෙන තැනයි පින තියෙන කියලා අපි කිව්වා ඒ විදිහට රතු පාට විඤ්ඤාණය තුල මේ මනුස්ස ස්වභාවය තිබ්බට මේ පින තුල මේ ඊට පස්සේ අපි මේ කිව්ව රාගදේශම තුනී වෙන ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒ කියන්නේ වෝල්ටීයතාවය අඩු වෙන එකනේ අපි කියවනේ මේක අගයක් තියන්න කියලා විඤ්ඤාණයේ තීව්‍රතාවය කියන්නේ ලෝභදේශම තීව්‍රතාවය කියලා ලෝභදේශම තීව්‍රතාවය කියන්නේ ද්වේෂයයි මෙතන රාගදේශම වලින් අපිට කෙලෙස් යටගන්නේ කෙලෙස්ේ තීව්‍රතාවයනේ ආශ්‍රව කෙලස් තීව්‍රතාවයේ ආශ්‍රව කෙලස් ඝනත්වයේ නිසානේ අපි සසර දුකට වැටෙන්නේ. එහෙනම් එතනම තමයි අපිට දුක ඇති වෙන්න හේතු තියෙන්නේ. ඔබ යම්කිසි වස්තුවකට ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ඔබ නැත්තම් ඔබ ඔය පින්දාම් කරන් දිව්‍ය ලෝක යන ගොඩාක් ආසාවෙන් නම් ඒත් ඔබ යන්නේ නිරේට. අයියේ රාග ගින්න වැඩි. ගින්න වැඩි තැන ඒ විඥාන ධාතුවේ තීව්‍රතාවය වැඩි. විඥාන ධාතුවේ තීව්‍රතාවය වැඩි වෙනකොට ඒ තීව්‍රතාවය තුළ ගින්නක් තියෙන්නේ. දැවීමක්. ඒක දැවීමක්. ඒක රාගයක් දැවීමක්, ද්වේෂයක් දැවීමක්. දෙපැත්තටම තියෙනවා. ඒක දිව්‍ය ලෝකයන් තියෙන ගොඩාක්යේ ආසාව නිසාම නිරේට යනවා. ඔබ හිතන දිව්‍ය ලෝකයන් නෑ නිරේට යනවා. ඒක පේන්නන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ සංඥාව ඔබ දකින්නේ මේ සුකුම සංඥාව. සුකුම සත්‍ය සංඥාව තමයි විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව තමයි සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව බවට සංඥා අபிසංකරෙන්න තුනී වෙවි යන්නේ. ඒක වෙන්නේ මේ අපි ඒක දකිනවා. ඒ සංඥා සුකුමත්වය කරා යන ගමන අපි දකිනවා. ඒකයි කිව්වේ නසන්නසන්නි න විසන්නසන්නි නොපියසන්නි න භූත සංඤී කියලා. මේ සංඥාවේ තියෙන ලොකු කතාවක්. සංඥාවමයි විඥානය කියන්නේ. එයමයි ගිනි වලල්ලේ කරකෙන්නේ. එයමයි විඥානෙට හේතු වෙන්නේ. එහෙනම් මේ සංඥා සුකුම වෙන්නේ කොහමද? මේ සංඥා සුකුම වෙන්නේ මේ රාග ගින්නත් ද්වේෂ ගින්නත් දෙකම නැති තැනයි. එහෙනම් ඔබ යම්කට ඇලෙනවා නම් ඒක දිව්‍ය ලෝකේ සංඥාව තියලා හරි. ඒ දිව්‍ය ලෝකේ කියන්නේ සංඥාවක් විතරයි. ඔක සංකාරයක්. ඕකට ඇලෙනවා නම් ඔබ මොකද වෙන්නේ? ඒ සංඥාව නිසා ඔබ නිරේට සකස් වෙනවා. ඇයි එහෙම කියන්නේ? මෙතන ගින්නක තියෙන්නේ දැවීමක්. දැවීමක් කියන්නේ තේජෝ ධාතු. තේජෝ ධාතුව තියෙන්නේ ගින්නක් තුලයි, දැවීමක් තුලයි. ඒක තියෙන්නේ නිරේකයි. අපිට එහෙමයි කියන්න වෙන්නේ. ඒක හරිම ගැඹුරු පරයයක්. අපිට ඒක තව විදිහකට පෙන්වන්න පුළුවන්. දැන් අපි කිව්වා මෙතන තුචිතේ අන්තිම සිතේ සකස් වෙන එකනේ වැදගත් වෙන්නේ. දැන් අන්තිම සිතේ සකස් වෙන චිත්ත ස්වභාවය තමයි මේකට හේතු වෙන්නේ. ඒතර ඒ ස්වභාවයට හේතු වෙන්නේ බහුලී කතා කරන එක. ඒකයි පෙන්වුවේ මෙතන අර ආයුෂය මර කම්මක්ෂය මර ඔක්කොම පෙන්වුවේ ඒකයි.
මේ උභයක්ෂය මරණ මේ උපච්ඡේද මරණ ඔක්කොම කතා කරන්නේ ඕක නිසායි. ඒ වගේම තමයි ඔබ කිව්වානේ දැන් මෙතන අන්තිම සිතර සුති මිත්‍ර ගති නිමිත්ත කම්ම නිමිත්ත කියලා. දැන් ගති නිමිත්ත මොකද්ද? කම්ම නිතරම කරන එක එනවා කියන එකයි. නිතරම සීකරන එක එනවා කියන්නේ නිතරම සීකරන ඔබ හිතනවා නෑ දිව්‍ය ලෝක සීකරන. නමුත් ඒක තියෙන රාගයේ ගින්න නිසා ඔබට එන ඒ විඥානයේ තීව්‍රතාවය වැඩි නිසා ඔබ නිරේට යන්නේ. ඒකයි මල්ලිකා දේවී අසිදිසි මහා දාණය දුන්නත් දුගතියට වැටෙන්නේ. ඒකයි 84000ක් වෙහෙර විහාර හැදුවත් මේ කොස මේ ධර්මශෝක රජුරු මේ දුගතියක උපදින්නේ. ඒක කතාව කොච්චර දෙච්චරද කියන එක නෙමෙයි. මේ ධර්මයේ තුල ලොකු කතාවක් තියෙනවා. ඒක මේ සංඥාව දකින්න. මේක අපි කියන්නේ මේ නිකන් හිස් වචන නෙමෙයි. මේ නිකන් බොළඳකමට නෙමෙයි. මේක ඔබ දකිනවා අපි ඉදිරිපත් කරන හැම දෙයක්ම මේ ප්‍රත්‍යක්ෂතාවය තුලින් කතා කරනවා. මේක මේ ඥාන ගම්බීර අර්ථ ඒ ගැඹුරු ඥානකින් අපි ඉදිරිපත් කරන්නේ. දකිමින් මේක ඉදිරිපත් කරන්නේ. පින දකිමින් ඉදිරිපත් කරන්නේ නිකන් විශ්වාසයක් අපිට නැහැ. අපිට විශ්වාස කතන්දර නැහැ. අපිට ඒ අන්ධභක්තිය නැහැ. අපි ප්‍රත්‍යක්ෂතාවයෙන් කතා කරනවා. අපිට මේක දන්නවා. අපිට මේක දකිනවා. අපි ධර්මය අවබෝධ කරා කිව්වේ ඒකයි. බොරුවට නෙමෙයි. මේ ගැඹුරු විෂයක් අවබෝධ කරලා තියෙන්නේ. ඒ ගැඹුරු විෂය අපි අවබෝධ කරන අපිට මුකුත් නැති ශුන්‍ය ස්වභාවයට එන හැටි අපි දැක්කා. අපි මේ කර්ම විෂය ඊටාම ගැඹුරුයි. ඒක ඔබට පෙන්නොත් ඔබට ඇත්තටම මොනවා ඔබගේ ස්වභාවය ඔබ දුකට වැටෙයි. නමුත් අපි ඔබට පොඩි දෙයක් පෙන්නන්නේ මේකේ භයානකකම. ඒ කියන්නේ බුදුන් වහන්සේ විවිධාකාර පැතිකඩෙන් පෙන්නනවා. නමුත් මේක ඊටාම භයානකයි. මේ කර්ම භූමිය ඊටාම භයානකයි. අපි පෙන්නන මේකට එකක් තමයි මේ අවසන් දෘශ්‍ය සකස් වෙන අර ගිනි වලල්ලේ කොයි සංඥාව එයිද දන්නේ ඒක බුදු කෙනෙකුටවත් ඒක කියන්න බෑ. ඒක මේ ධර්මයේ අවබෝධුන් කෙනෙකුටවත් කියන්න බෑ. ඒ තරම් මේ චක්‍ර වේගින් කැරකෙනවා. ඔය ගිනි වලල්ල කිව්වේ අපිගේ සංඛාර චක්‍රය කියලා. ඔය සංඛාර චක්‍රයේ වේගින් කැරකෙනවා. ඒක ඔබගේ සංඛාර චක්‍රය ඔබටම යාවේනික. ඒක තුලයි විඥානේ සකස් වීම තියෙන්නේ. ඒ සකස් වීම තුලයි එතන චිත්තසිත සකස් වෙන්නේ. චිත්තය ගලන්නේ. ඒ තුලයි මේ විඥාන තීව්‍රතාවය තියෙන්නේ. ඒක නිසාම ඒක පවතින විඥානයක් නැහැ. එතන හටගෙන නිරුත් වෙන එකක්. මේක විතරම සකස් වෙලා නැති වෙන එකක්. මේ ධර්මයේ මේක අපි මේ දීර්ඝ දේශනාවකින් යන්නේ. ඒක නිසා මේක කොටස් වශයෙන් ඔබට ඉදිරිපත් වෙන්නේ. ඔබ දිගටම අසන්න. මුල සිට අසන්න. අවසානයේ දක්වා අසන්න. එකිනෙක සම්බන්ධයි. හැම තැනම එකිනෙක එකක් නැති වුණොත් අනිත් එක තේරෙන්නේ නැති වෙයි. ඊට පස්සේ ඔබම පටලවගෙන දඟලයි. ඒක නිසා පටලව ගන්න එපා. මේක එකිනෙක අහන්න. හොඳට අසන්න. ඔබටම දැනෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඔබ බලන්න දැන් මේ කියන කතාව මේ අපි කිව්වා මේ චුතිසිත අවසානසිත මෙතන කොහොමද යන්නේ කියලා. අපි කිව්වා ඒක මේ ගති නිමිත්ත මේ කම්ම නිමිත්ත මේක නිතරම බහුලී කතා කරන එක එනවා. නමුත් දැන් ගොඩක් අය හිතන් ඉන්නවා අපි මේ ගොඩක් ආමිසයට බර වෙලා හිටියේ. අපි ගොඩාක් මල් පූජා කරා. අපි ගොඩාක් මේව කරා. ඒක නිසා අපි මෙහෙම වෙන්න ඕනි කියලා. නමුත් එහෙම නොවෙන්න පුළුවන්. ඒක ඔබට ධර්මයේ තුල අහන්න ලැබෙනවා. එහෙනම් ඔබ කියන විදිහට ඒක වරදිනවා. අයියේ අඟුලිමාල චර දහස් ගණන් මිනිසු මාරලා කොහොමද නිවන් දකින්නේ? එහෙනම් ඔබ කියන විදිහට අඟුලිමාල මල් පූජා කර ඉන්න ඕනි. නෑ ඔබට වැරදිලා. මේක ඒ තරම් සංඛාර චක්‍රේ මේ සංඛාර චක්‍රය කියප එක අපි පෙන්නුවේ ගිනි වලල්ල. ඒ ගිනි වලල්ල හැදෙන හැටි අපි පෙන්නුවා අග්ගණ සූත්‍රය එතන ඉඳන් පෙන්නුවේ. ඉතින් ඒතකොට මේක මහා නුවණකින් දකින්න. මේක ඔබ හිතන තරම් එහෙම සරල එකක් නෙමෙයි. ඔබ ඔය මල පූජා කරයි කියලා ඒක වෙන්නේ නෑ. නමුත් ඇත්තටම ආමිසේ ඉන්න එක හොඳයි. මොකද ඔබ එතනත් නැත්තම් වරදක්නේ කරන්නේ. එතනත් ඔබ නැත්තම් දුගතියකට යන්න හේතු වෙනවනේ. ඉතින් එතනත් අඩුතරමින් ඒ විදිහට ආමිස පූජාව හොඳයි. ආමිස පූජාව මේ මිනිස්සුන්ගේ අතර යම්කිසි මේ සංඥාව සුකුම වීගෙන යන ගමනේදී අවබෝධය නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටි භූමිය මොනවා කරත් යන්නේ දුගතියට. ඒකයි මෙතන ගැටලුව තියෙන්නේ. නැත්තම් ඔය ආමිසේ නරකයි කියන එක අපි කියන්නේ ආමිසේ හොඳයි. නමුත් කොහොම කරත් යන්නේ මිත්‍යා දෘෂ්ටි භූමිය තුල දුගතියට. දුගතිය යන්නේ නැහැ. දැන් ඕක පෙන්නනවනේ අනිත් ආගම්වල දිව්‍ය ලෝක යන කතාවක්. දැන් මේ බෞද්ධ සමහරලාවට මේක වැරදිට ගන්නවනේ. අපි සමහර හාමුදුරුවෝත් මේක වැරදිට කියනවනේ අල්ලගෙන. ඒක හරි භයානකයි. ඇයි ඒකෙ මේ නොමග යනවනේ. ඒක බුද්ධ දර්ශනේ නෙමෙයිනේ. බුද්ධ දර්ශනේ තියෙන හේතුඵල ධමයක්. ඒක පැත්තකින් තියලා මේ කර්මඵලයේ තියාගෙන අනිත් ආගම්වල කියන එකම කියලා හරියන්නේ නැහැ. ඕක නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. ඔය නිකන් ඔය මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන අර ලිම් මැඩියට ලිඳෙන් එළිය දෙයක් දන්නේ නැහැ වගේ ලිදේ තියෙන දේ කියවන වගේ තමයි මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන මිත්‍යා දෘෂ්ටි භූමිය බණ කියනවා. මිත්‍යා දෘෂ්ටි භූමියේ ධර්මේ නැහැ. බුද්ධ ධර්මයක් නැහැ. මිත්‍යා දෘෂ්ටි භූමියේ එන්න ඕනේ ධර්මය අවබෝධ කරගෙන ඉන්න ඕනේ බුද්ධ ධර්මයේ දේශනා කර.
ඒක බෑ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතුව දේශනා කරන්න. ඒක පොතකින් හොයන්න බෑ. ඒකයි එතන ගැටලුව. අපි බලමු මේ අපි කියන්නේ යන පණිවිඩේ. ඒ කියන්නේ අපි කිව්වා මේ විඥානයේ ශක්ති ස්වභාවය, ශක්ති ඒකකයක්. ඒක ඇති වෙනව නැති වෙනව කියලා. අපි කිව්වා මේක ඔබ අවසාන සිතත් ඒ කියන්නේ එක විඥානයක් සකස් වෙලා නැති වෙනවා. අපි කිව්වා ඒක චිත්ත වීති වලත් පෙන්නනවා. ඔබට දකින්න ලැබෙවි ඒ චුතිසිත ඇති වෙන්නේ නැති වෙන ඔබ පැහැදිලි කිරීම ඔබට පොතේ ඒ න්‍යායක් දකින්න ලැබෙනවා. නමුත් මෙතන සකස් වෙන එකයි කියලා ඒකෙත් කියනවා. ඒකෙත් කියනවා මේක හරියටම ඒක මේකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකයි පෙන්වන්නේ මෙතන මේ කම්ම නිමිත්ත මෙතන ගති නිමිත්ත එන්න පුළුවන්. ඕක කියන්නේ ඒකයි. නමුත් මෙතන ගැටලුව තියෙන. ඔය කොහොමද මිත්‍යා දෘෂ්ටි භූමියේ බාහිර දෙයක් තියනවා කියලා ගත්ත භූමියේ ඒක කොහොමද දෘෂ්ටියම තමයි. ඒකෙන් මිදීමක් නැහැ. ඒ විඥාන ධාතු සකස් වෙනවා. ඒ විඥාන ධාතු සකස් වෙනවා කියන්නේ දුකමයි තියෙන්නේ. ඒක දුකෙන් මිදීමක් නැහැ. ඒ කර්මය තුළ තියෙන දුකමයි. එහෙම කියලාම තමයි මේක කියන්නේ. එතකොට එතන අවසානයේදී ඒ අවසාන චුතිසිතේ ඔබ දැන් ඔබ මරනවා කියලා හිතන්න. එතකොට විඥානය සකස් කරලා ඒකයි කියන්නේ. එතකොට අපි කිව්වා වතුර වලට අර වතුර භාජනයේට ගලක් දැම්මහම ඒක මැද්දේ ඒක මුකුත් යන්නේ නැහැ. වතුර කොහෙටවත් යන්නේ නැහැ වලලු. නමුත් අර බිත්තිය අයිනේ තියෙන වතුර ටික ඉස්සිලා ගිහිල්ලා ඒ අර දියවලු වගේ ඇවිල්ලා බිත්තිය අයිනේ තියෙන වතුර ටික ඉස්සිලා බිත්තිය අයිනේ තියෙන අංශුනේ මැද්දේ තියෙන වතුර අංශු කොහෙවත් යනව නෙමෙයි. බිත්තිය අයිනේ තියෙන අංශු වදින්නේ කියලා ඉස්සිලා ගිහිල්ලා බිත්තිය. එතකොට එතන සකස් වෙන එකක් අපි කිව්වේ. එතන සකස් වෙනවා. ඒ කියන්නේ මේ මුළු විශ්වයේම තියෙන අපි කිව්වා එකම අංශු ස්වභාවයක්. එකම අංශු ස්වභාවයක්. ඒ අංශු ස්වභාවය තුල එකම අංශුවන්නේ තියෙන්නේ. දැන් ඔබේ සිත ඇතුලේ තියෙන විඥාන ශක්තිය අංශුවක් ගන්න. අංශු කියලා දෙයක් නැහැ. මෙතන ශක්ති ස්වභාවය අල්ලන්නත් බෑ. ඒක නමුත් අපි උපමාවක් විදිහට නැත්තම් පෙන්වන්න බෑනේ. අපි එහෙම ගමු. මොන එක හිත ඇතුලේ තියෙන එක විඥාන ධාතුවක් ගත්තා. එහෙමනේ ශක්තියක්නේ තියෙන්නේ. ශක්තිය කොහොමද ගෙහෙම අපිට පෙන්වන්න එපා මේක දැන් මේක මොකද වෙන්නේ කියලා. ඒක ගත්තොත් ඒකයි මුළු විශ්වයේම තියෙන අංශුයි සමානයිනේ. මේක සකස් වෙන එකක් නේ තියෙන්නේ. ඔව් අංශු සමානයි. සකස් වෙන එකක් තියෙන්නේ. සකස් වෙන එක සම්භූත වෙනවා. සම්භූත වෙන විදිහට තමයි මොකද්ද කියන එක තියෙන්නේ. දැන් මෙතන තියෙන අංශු එක විදිහට සකස් වෙලා අඹ ගහක්. මෙතන තියෙන අංශු තව විදිහට සකස් වෙලා කොස් ගහක්. මෙතන තියෙන අංශු තව විදිහට සකස් වෙලා පොල් ගහක්. දැන් මහ පොළොවේ සාරය එකයිනේ. එකම අංශුනේ උඩට යන්නේ. අන්න ඒ වගේ කතාවක්. එතකොට එතන ඒවා සකස් වෙනවා කියලා කියන එකේ අංශු එකමයි සැකස්ම වෙනස් වෙනවා කියන එකයි. ඒ සැකස්ම වෙන හැටි තමයි මෙතනදි තීරණය වෙන්නේ. ඒක තමයි මෙතන මේක හොඳින් දැන් නුවණින් අහන්න ඕනේ මේ කාරණේ. එතකොට ඔබ චුතිසිතේ අන්තිම සිතේ සකස් වෙන ඒක ඔබට කියන්න බෑ අපිට කියන්නත් බෑ. ඒ අන්තිම ඒක අපි කිව්වා ඒ විඥාන ශක්තිය කියලා ඒක එකක් කියලා ගන්න කියලානේ. ඒක හැමතැනම සමානයි කියලානේ. අපි කො එක සකස් වෙනවා කියලානේ. හැබැයි ඒකේ තියෙනවා නේද යම් කිසි වෝල්ටීයතාවයක්. අපි කිව්වනේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එක වොට් 50 එක වොට් 10 එක වොට් 100 කියලා. එහෙම නැත්නම් අපි කියවනේ රතු පාට, කහ මෙරුන් පාට, දම් පාට, කළු පාට කියලා. මොකක් අපි කියවනේ මේක මොකක් හරි ආලෝකයෙන් පෙන්වන්න ඕනේ. එක්ක වොට් වලින් පෙන්වන්න. මොකක් හරි ඒකකයක් ඕනේ. විඥාන ඒක තියෙන සුකුම සංඥාව කියන්නේ ඔන්න ඔය විඥානයේ කියන ඒකකේ පෙන්වන්න හොඳම එක තමයි සංඥාව පෙන්වන එක. සුකුම සංඥාවටත් හැබැයි ඒකකයක් තියෙනවා. ඒක අනුවයි සකස් වෙන්නේ. ඒකයි පෙන්වන්න එහෙම කිව්වේ. දැන් මේකේ තියෙන බහනක මොකක්ද දන්නවද? මේක සවිඥානික කතාවක් නෙමෙයි. මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක පුජ්‍යල කතාවකුත් නෙමෙයි. මේක අවිඥානිකයි. අයියේ එහෙම කිව්වේ. දැන් ඔබ නිකමට ওই ධර්මයේ තුල අහන්න ලැබෙන මේ ඔක්කොම මේ බුම්මාට දෙයියෝ. ඔබ අහන උක්ෂ දේවතාව. ඔබ අහන්න ලැබෙන පෙරේතයෝ. ඔබට අහන්න ලැබෙන නිරයක් ගැන. ඔබට අහන්න ලැබෙන මේ විඥානය මේ තිරියන් සත්තුන්ගේ ඇඟවල වල. මේ කියන්නේ විඥාන ශක්තිය සකස් වෙනවා එතන. සකස් වෙනවා අර වතුර වලේ අර වතුර බාධනේ මැද්දට ගල දැම්මට එතනින් මුකුත් ගියේ නැහැ. මෙතන ඒ කියන්නේ යා මෙතන නැතුණාට මෙතනින් මුකුත් ගියේ නැහැ. නමුත් සකස් වෙනවා මෙතන තියෙන තීව්‍රතාවයේ හේතුව. ඒකයි මෙතන ලෝභ දේශ මොහ රාග දේශ මොහ මේක කෙලෙසේ තමයි මෙතන මේ ආශ්‍රව කෙලෙස් තමයි හේතුව තීව්‍රතාවයට. ඒකම තමයි සංඥාව මෙතන ගින්න. ඒකම තමයි අනුව තමයි සකස්ම. ඒ සිත් ස්වභාවය ඒකමයි හේතුව. ගැලවීමක් නැහැ. හැබැයි මේක සකස් වෙන එක. ඒක එතන සකස් වුණාට පස්සේ ඒක එතන විඳවනවා. ඔන්නෝම දෙයක් තියෙනවා.
ඒ කියන්නේ ස්කන්ධේ කොතනත් එකයි කියන එක. ඒක අපි කිව්වේ පණුවගේ ඇඟේ තියෙන ස්කන්ධේ, මිනිස්යාගේ ඇඟේ තියෙන ස්කන්ධේ දෙකම එකයි කියලා අපි කිව්වේ ඒකයි. ඇයි? ඇඟේ තියෙන ස්කන්ධයක් නැහැනේ. ස්කන්ධය කියන්නේ මේකේ සකස්මනේ. ස්කන්ධය කියන්නේ විඥානයේ සකස්මනේ. විඥානයේ සකස්ම විඥානේ නිකන් හැදෙන්නේ නැහැනේ. විඥානේ හැදෙන වේදනා සංඥා සංකාර. ඒක තමයි ස්කන්ධය කියන්නේ. ඒතකොට ඒක පණුවගෙත් එකයි, මිනිස්යාගෙත් එකයි. ඇයි? ඒ විඥානේ නම් විඥානෙමයි. ඒක ශක්ති ස්වභාවයක්. ඒ පණුවට අසූචි සැපයි පණුවගේ ස්කන්ධයට ඒ පණුවගේ ස්කන්ධයට දැනෙන්නේ ඒ පණුවගේ ඒ දැන් පණුවට තියෙනවානේ බාහිර ඒ වැස්මක් ඒ වැස්මට දැනෙන පහසනේ ඒ පහසනේ කාය පාසාදයේ අණුවනේ ඒ පණුවගේ ස්කන්ධයට වේදනාව දැනෙන්නේ ඒක සැප ඒ සීතල ඒ අසුචි දැන් මිනිස්සයාටත් තියෙනවානේ මේකේ මේ හංකඩයක් මේ ඔබගේ හාම තියෙනවානේ ශරීරය. දැන් ඒතකොට ඒකටත් තියෙනවානේ දැනෙන පහසක්. ඒතකොට පණුවටත් තියෙනවා. ඒකයි වගේ පණුවට අසුචි සැප වැඩි. මිනිස්සයාට අසුචි සැප නැහැ. මිනිස්සයාට මේ ස්කන්ධයට ගන්ධේ ඒවත් එක්කලා මේක යන්නේ. මේ සුද්දාෂ්ටකේ තමයි ස්කන්ධ මේක හැදෙන්නේ. විඥානයේ ස්කන්ධේ මේ හැම එකක්ම. ඒතකොට සුද්දාෂ්ටකයක් නැතුව මේ අපි රූප කලාප නැතුව මේ රූප කලාප කියන්නේ ශක්ති ස්වභාවයේ මේ විද්‍යාව පෙන්නන පරමාණු පෙන්නන ඒ ශක්තිය වලට වැඩිය ගැඹුරු න්‍යායක් කියලා අපි කියවනේ. ඒක ශක්ති ස්වභාවයක් කියලා අපිට කියන්න වෙනවා. මොකද වෙන වචන නැහැනේ දැන්. තියෙන ශක්තිය කියන වචනේ ඉතින් ඕක පාවිච්චි කරනවා. මොකද ඊට වැඩිය ගැඹුරුයි මේ වචනේ. උපකලාපය කියන එක. ඒ ශක්ති ස්වභාවයේ කොතනත් සකස් වෙනවා. එතකොට මෙතන ගන්ධයට වර්ණයට හැම එකටම මෙතන දැන් සැප මොකද්ද මිනිස්සයාට? මිනිස්සයාට සැප, පණුවට සැප අසුචි, මිනිස්සයාට අසුචි සැප නැහැ. ස්කන්ධේ ස්වභාවය. ඉතින් ඒක තමයි විඥාණය වෙන්නේ. ඉතින් පණුවගේ විඥානේ, මනුස්සය විඥානේ දෙකම එකයි කිව්වේ ඒකයි. ඇයි ඒ? පණුවෙක් වෙලා ඉපදුනොත් සැප හොයන්නේ අසුචි වලින්. මනුස්සෙක් වෙලා ඉපදුනොත් සැප හොයන්නේ ඔය වෙනින් දෙකකින්. මේ සැප කියන්නේ ගින්නක් නේ විඥානේ ගින්න. විඥානේ ගින්න මේ ආශ්‍රව කෙලස් ගින්න. ඒ කෙලස් ගින්න මේ දැනෙන ස්කන්ධයත් එක්ක ටැලි වෙනවා. මේක තවත් ටිකක් හොඳට දැන් පෙන්වන්න එපා ටැලි කරලා. කෙලස් ගින්න ස්කන්ධයත් එක්ක ටැලි වෙන හැටි. ඔන්න ඔය වගේ තවත් දිගට කතා කරන්න පුළුවන්. දැන් මේක මොකද වෙන්නේ? මේක මේ විඥානේ මේ සමහරලාට සමහර සත්තු ඉන්නවා සතියයි ජීවත් වෙන්නේ. සමහර සත්තු ඉන්නවා මාසයයි ජීවත් වෙන්නේ. සමහර මේ ආයු කාලේ වෙනස්. දන්නවනේ මේක දැන් ඔය අපි කාවාගේ කතාව අර සිවුරේ වහලා අර දන්නවනේ ඔබ කතාව වස්තු ඒක සතියයි ඒ සතාගේ ආයු කාලේ. අන්න ඒ වගේ. ඔබ දන්නවා ඒ සිවුරට ආසාවෙන් මැරුණු හාමුදුරුවෝ කොච්චර මේ ධර්මයත් එක්ක මේ කොච්චර මේ හිටියත් ඒ දෘෂ්ටිය තුළ හිටපු නිසානේ පිරෙන්නේ. ඒක නිසා තමයි කාවෙක් වෙලා ඉපදෙන්නේ. කතාවස්තු ඕන්තරම් ඔබට මේ අහන්න ලැබෙන්නේ ඒකයි. ඊටත් වැඩිය මේක ගැඹුරුයි. ඒ කියන්නේ මේ විඥානය කියන එක, ස්කන්ධය කියන එක දැන් බලන්න මේ ගස්ගල් වල පවා තියෙනවානේ. ඒතර ආත්මයක් පනවන්න බෑ. නමුත් මෙහෙම ස්වභාවයක් ඒක විඥානය කියන එක ඇවිල්ලා ශක්ති ස්වභාවයක්නේ. ඒකට මේ ඝනකයක් නැහැනේ. ඒක එතන සකස් වෙනවානේ. ඉතින් මේ ගස් වල සම්භූත වෙනවා. ඇති වෙනව නැති වෙනවා. දැන් මේ පෙරේතෝ කියලා එහෙම දෙයක් නැහැ. පවතින එකක් නැහැ. සම්භූත වෙන එකක් තියෙන්නේ. අර අංශු කියුවේ අපි එකයි ශක්ති කියුවේ එකයි සකස් වෙලා නැති වෙන එකක් තියෙන්නේ. එහෙම එකක් නැහැ. ඒවා අපේ සිතේ සංකාර වලටයි මැවෙන්නේ. සංකාර අපේ සිතට සංකාර වලට නැති දෙයක් අපිට බාහිරින් පේන්නේ නැහැ. අපිට බාහිරින් බලපාන්නේ නැහැ. ඒක සංකාර දැන් මේක මේ ස්වභාවයක් මෙහෙම සකස් වෙන එකක් සම්භූත වෙන එකක් තිබුණට ඔබට තියෙන්නේ ඒක නෙමෙයි. දැන් ඔබ කතා කරනවානේ. ඔබ කතා කරන්නේ ඔබගේ සංකාරවල තියෙන ස්වභාවයක්. ඒක බාහිර හොයන්න බෑ. දැන් දිව්‍ය ලෝකයක් බාහිරින් හොයන්න බෑ. දිව්‍ය ලෝකයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? දිව්‍ය ලෝකේ ඔබේ සිතේ සංකාරයක්. ඒ සිත ඇතුලේ තියෙන සංකාරයක්. ඒක බාහිර නැහැ. බාහිර රොකට් කොච්චර කොහේ ගියත් දිව්‍ය ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒක චිත්ත ශක්තිය තුළ සකස් වෙන සංකාරයක්. ඒක චිත්ත ස්වභාවය තුළ ඒ කියන්නේ චිත්ත ස්වභාවය තුළ ඔබගේ මේ දැන් අපි මේ කතා කරන්නේ සංඥා කියලා. අපි කියන්නේ සංඥා ගිනිවලල් වගේ කැරකෙනවා කියලා. ඒ පෙර සංඥා නව සංඥා හදනවා කියවනේ. දැන් පුංචි දරුවෝ ඉපදෙනකොට දන්නවද මේක ඉර මේක හඳ මේකේ දිවි ලෝකයක් තියෙනවා මේකේ අපායක් තියෙනවා මේක මෙහෙම කතාවක් කියලා. පුංචි දරුවෝ මුකුත් දන්නේ නැහැ. ඒ සංඥා නැහැ. ඔන්න ඔතනයි තියෙන්නේ. එතන ප්‍රභාස්වර සිත. දැන් මෙතන මොකද තියෙන්නේ? මෙතන ආශ්‍රව කෙලෙස් සහිත සිත. මෙතන සංඥා සහිත. ඒකයි මේ සංඛාරා. අවිද්‍යාපච්ච සංඛාරා. සංඛාර නිසයි මේ අපි මේ විඳවන්නේ දුක් විඳින්නේ.
ඒතකොට ඒක තුල තමයි මේ දිව්‍ය ලෝක කතාවක් එළියෙන් හොයන්න බෑ. ඔය චෝච්චර රූප ඇඳ කොච්චර රූප ඇඳ දැම්මත් ඕක සත්‍යක් නෙවෙයිනි, ප්‍රායෝගික නෑනේ, පැට්‍රිකලි නෑ. ඇයි ඒව නිකන් දෘෂ්ටි. ඒව නිකන් සිතුවිලි. ඒව නිකන් සංඛාරා. ඕකේ සත්‍ය ඕක නෙමෙයි. සත්‍ය නම් මේ රූප ලෝකේ බලන්න කොහෙද තියෙන්නේ කියලා. ඔබ බලන්න අරූප ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. බුදුන් වහන්සේ බලන්න අරූප භූමිය අරූප ලෝකේ කොහෙද පනවන්නේ කියලා. දැන් බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ තියෙනවානේ න ආකාසානං ආයතන න විඥානං ආයතන න ආකින්ඥානං ආයතන න දැන් මේ කියනවානේ. දැන් ඔබට මේකේ හොඳට බලන්න. ඔබට මේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ නිකන් කියන්නේ මේකේ ලොකු මේක අවබෝධ මේ ධර්මය අවබෝධ වුණු කෙනාට මේවා සේරම අවබෝධ වෙනවා. මෙහෙම දේවල් නැති බව. නායන් ලෝකෝ මෙලවක් නැහැ. න පරලෝකෝ පරලොවක් නැහැ. න උබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ. තත්‍ර පාහම් භික්ඛවේ මෙහෙ ඒමක් නැතයි කියොන්න අගතින් වදා න ගතින් න තිතින් න චුතින් ඒමක් නැහැ, සිටීමක් නැහැ, චුත වීමක් නැහැ, න උප්පත්තින් උප්පත්තියක් නැහැ, අපටිටං පැවැත්මක් නැහැ, අපවත්තං මේකේ ප්‍රතිෂ්ඨාවක් නැහැ, පැවැත්මක් නැහැ, අනාරම්මණං මේකේ අරමුණු නැහැ. මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති මෙයයි මහණෙනි දුකෙන් මිදෙන වග. මෙයයි දුකෙන් මිදෙන මේ දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය අවබෝධ කර කෙනාට මේ බාහිර මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එයාගේ සිතමයි දකින්නේ. දැන් ඔබ බලන්න ඔබේ විඥාණයටනේ ඔබට හැමදේම පේන්නේ. ඔබට දැන් උණුසුමක් ආවත් ඒක විඥාණයෙන් දැනෙන්නේ. ඔබට වර්ණයක් දැනනත් විඥාණයෙන් දැනෙන්නේ. ශබ්දයක් දැනනත් විඥාණයෙන් දැන ගැනීමන්නේ. ඒතර ඔබට තදගතිය දැනනත් විඥාණයෙන් දැන ගැනීමන්නේ. ඒතර ඔබට හැමදේම විඥාණයෙන්නේ. මනෝ විඥාණයෙන් පිට ඔබට දැනගන්න ක්‍රමයක් නැහැනේ. ඒතර විඥානය දැනගන්න කියන්නේ ඔබේ සිතනේ. දැන් ඒතකොට සංකාරක සිතනේ. ඒතර දිවි ලෝකයක් කියන හිතුව සිතනේ. විඥානයෙන් දැනගන්නේ මායාවනේ. ඒතර විඥානේ සත්‍යයක්ද නැහැ මායාව. දැන් කොයිද ඔබ තියෙන්නේ? බාහිර තියනවද? බාහිර තියනක ගතව මිත්‍යා දෘෂ්ටි භූමිය ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ හිතන ඔය මේස පුටු ඇඳන් බාහිර තියනවද? ඒවත් දෘෂ්ටි ඒවත් හිතේ තියෙන්නේ. විඥාන ඒකයි මේ විඥානේ මායාව ඔබ අවබෝධ කරනකොට මේ සේරම නැති වෙලා යනවා. ඒකයි ප්‍රථම නිබ්බාන සූත්‍රය කිසිම දැන් ওই ඉර තියනවා කියලා කියන්නේ කවුද? ඔබේ සිතනේ. ඒතර සිත කියන්නේ ওই සිතනේ හැමදේම දන්නේ. සිත දන්නේ දෙයක් නැහැනේ. දැන් මේ දැන් ඔබ කියන වතුර තිබ්බා. දැන් සිතනේ කියන්නේ සිතට පුළුවන් ද වතුර බොන්න? කවදාවත් හිතට වතුර බොන්න බෑ. දැන් සිත කියන මට බඩකිනි. දැන් හිතට පුළුවන් ද බත් ගන්න? කවදාවත් හිතට බත් ගන්න බෑ. දැන් කයට හිතන්න පුළුවන්ද? අතට හිතන්න පුළුවන්ද? ආමාශයට හිතන්න පුළුවන්ද? ඒව හිතන්නත් බෑ. ඒක සිතුවිල්ලක් තමයි අපි අසුරු කරන්නේ. නමුත් අපි කටට දානවා පස්සපැත්තෙන් යනවා. වතුර දාන කටට පස්සපැත්තෙන් යනවා. සිතුවිල්ලක් එක්කලා යන්නේ. ඒ සිතුවිල්ල ඇතට ඇත්තක් නැහැ. කොහෙද මේක එකයි ක්‍රියාසිත දකින්න. සංඛාරා දකින්න, ක්‍රියාසිත දකින්න. එච්චරයි ක්‍රියාවලියක් තියෙන එච්චරයි සබදාම්. සිතුවිලි මායාව සත්‍ය අවබෝධ කරලා පස්සේ සේරම බොරුවක් බව අවබෝධ කරලා පස්සේ සේරම සබදාම් වගේ ගස්වල අතුසෙල වෙනවා වගේ වැස්ස වහිනවා වගේ ගඟ ගලනවා වගේ හුලං හමනවා වගේ චිත්ත ස්වභාවයක් හරයක් නැහැ. මේ ධර්මය අවබෝධ වුණු කෙනාට සියල්ල වැටහෙනවා. සියල්ලම එකක් නෑ සියල්ල විචිකිච්ඡාව සැකයක් නැතුව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක මෙහෙමයි. ඔබ මේ විඥාන ස්වභාවය දැන් ඔබ දැන් මේ සිත විඥාන ස්වභාව ශක්ති ස්වභාව දැන් එතකොට අපි කියවනේ මේක ගස්වල තියෙන පුළුවන් මේක අපි කියවනේ මේක බුම්මාට දෙහියෝ වෘක්ෂ දේවතාව මේක අපි කියවනේ මේක වැස්ස වලාක දෙහියෝ. ඇයි මේ වලාකුළු වලටත් මේක සකස් වෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනව නේද? හැතැම්ම ගණන් ඉන්න සත්තු ගැන. හැතැම්ම ගණන් කොයි සත්තු ඉන්නේ? ඔය යන්නේ හුළඟ. හුළඟේ විඥානේ සකස් වෙනවා. එතන හුලක විඥානයේ තුල තේතෝ ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා. ওই ධාතුත් එක්කලා ඔක සම්භූත වෙනවා. සම්භූත වෙනවා කියන්නේ මේක ශක්ති ස්වභාවයක්. මෙහෙම එකක් ආත්මීය දෘෂ්ටියෙන් හිතුවට ආත්මීය කතාවක් නෙමෙයි. ඒකයි කිව්වේ මේක ආත්ම කතාවෙන් දකින්න එපා කියලා. ඒකේ සත්‍ය දකින්න කෙනාට ඒක තේරෙනවා, මේ අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුල ඔහු මේක තව කෙනෙකුට තරම මහා ඥානයක් නැතුව මහා අභිඥාවක් ඥානයකට සකස් වෙන දෙයක්. සාමාන්‍ය ප්‍රත්‍යක්ෂතාවයකට එන එකක්. නමුත් ඔබට මේක සමහරට කියනකොට මේක නිකන් ඔබට නිකන් සිතුවිල්ලක්. ඒක නිසා ඔබ මේක දරා ගන්නත් මේක ඔබ නිකන් මේක දැනුමක් අහගන්න. ඔබට කවදා හෝ දවසක ප්‍රත්‍යක්ෂතාවයකට ආවේ නැත්තම් එතක් මේක ගන්න එපා. මේක විසික් කරන්නත් එපා, අයින් කරන්නත් එපා, ගන්නත් එපා. ඔබ නිකන් දැනුමට තියාගන්න. කවදා හෝ මේ ධර්මය ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් මේක හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ ලේසියි. මොකද මහා ගැඹුරුයි. ඒක පරම සත්‍ය හැබැයි. ඒකෙන් පිට දෙයක් මේ ලෝකේ නැහැ.
ඒ සත්‍ය අවබෝධ වුණු කෙනා තමයි සදාතනික සුවයටපත් වෙන්නේ. ඒ සාන්ත සුවයක් දැනෙන සදාතනික සුවය කියන්නේ කුමක්ද දන්නවද? සදාතනික සුවය ඔබ විඳින සුවය සදාතනික සුවය නෙමෙයිනේ. ඔබට තියෙන්නේ